සුබ දවසක් පුතේ ඔයගොල්ලෝ හැමෝටම. අද දවසේදී අපි චලන මානසික ෆිසික්ස් YouTube channel එකත් එක්ක පුතේ ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ. ඔයගොල්ලන්ගේ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ පුතේ අන්තිම පාඩමන කලින් පාඩම නැත්නම් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ මූලික ගොඩනැගීම් ටික කරන්න. ඉතින් පුතේ මේ පාඩමේදී අපි මූලිකව හදාරන්න ඕන නැත්නම් පාඩම ගොඩනගන්න කලින් අපි හැමදාමත් කරන වැඩක් තියෙනවා. ඒක පාඩමට අදාළව පුතේ අපි බලනවා ඔයාගේ පේපර් එක තුල කොහොමද මේ කියන පාඩමේ දායකත්වය කියලා. මේ පාඩම පුතේ සාමාන්‍යයෙන් මම ඕගොල්ලන්ගේ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ සලකන්නේ දෙවණියට වැඩිම වාසි සහිත පාඩම කියලා. ඔයගොල්ලෝ දන්නවා මම පළවෙනියට වැඩිම වාසි සහිත පාඩම කියලා ගොඩනගලා තියෙන පුතේ ධාරා විද්‍යුතේ පාඩම. ඉතින් මේ ධාරා විද්‍යුතේ පාඩම වාසි වෙච්ච විදිය මම මේ පාඩමේ තුලදී ඔයගොල්ලන්ට කතා කරලා තියෙනවා. නමුත් පදාර්ථ යාන්ත්‍රික ගුණ කියන මේ පාඩමේදී පුතේ අපි ඒකට නොදෙවෙනි නැවතත් දැවැන්ත වාසියක් මේ කියන පාඩම තුලදී ඔයගලගේ පේපර් එක තුල අත්දකිනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කියන පාඩම් කලාපය නැත්නම් පදාර්ථ යාන්ත්‍රික ගුණ කියන කොටසේ ඔයගලන්ට කල්පනා කරන් තියෙන අණු කොටස් තුන එකිනෙකට ස්වායක්ත වෙච්ච කොටස් තුනක් පුතේ. ප්‍රත්‍යස්ථාවය, පෘෂ්ඨිඝාතතිය සහ දුෂ්‍රාවිතාව කියන කලාපයන් තුන. ඉතින් මේ කොටස් ටිකේ බොහොම ඇතුලෙන් බොහොම කුඩා සම්බන්ධතා තිබ්බට වෙනස් තීරි කලාපයන් තමයි ගොඩනගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පුතේ ඔයගලගේ පේපර් එක තුල හරි ප්‍රශ්නයක් එද්දී විශේෂයෙන්ම රචනා ප්‍රශ්නයක් එද්දී යම්කිසි එක පාඩමකට බයස් වෙලා තමයි පුතේ ප්‍රශ්නේ එන්නේ ගොඩනගන්නේ. හරි. ඉතින් මම මෙතන මුලින් පොඩ්ඩක් කියන්නම් කොහොමද මේ පාඩම ඔයගලගේ පේපර් එක තුල මේ දෙවණියට වාසි සහගතම පාඩම් වෙන්නේ කියලා. ඒකත් මුලින්ම දැනගෙන යන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගලගේ මේ පාඩමේ කලාප තුනක් තියෙනවා. ඒ කලාප තුනෙන්ම පේපර් එකට දායකත්වය අපි පොඩ්ඩක් බලමු. මේ කලාප තුනෙන්ම ඔයගලගේ ඇවරේජ් MCQ ප්‍රශ්න 5ක් ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නයක් සහ එසේ ප්‍රශ්නයක් පේපර් එක තුල ලැබිය හැකියි. මේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කියන්න ඕන පුතේ. ඒක නිතරම හැම අවුරුද්දක් ගානෙම එනවයි කියලා මම තහවුරු වෙන්නේ නැහැ. ඒක කලාතුරකින් නැත්තම් කාලයකට වාරයක් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. නමුත් MCQ සහ එසේ කියන ලකුණු ප්‍රමාණය කොහොමත් මේ පේපර් එක තුල තහවුරු වෙන. අද දවසේ මේ වැඩේ පටන් ගද්දිත් පුතේ විශේෂ දෙයක් කියන්න ඕන. අද දවසේ මම මේ වීඩියෝ එක හරහා වාට කරන්නේ පාඩමට අදාළ තීරි කාරණා ගොඩනැගිල්ල විතරයි. මේ පාඩමට අදාළ පුතේ සම්පූර්ණ තහවුරු කිරීම කරන්න මේකට අදාළ සම්පූර්ණ පන්තියේදී කතා කරන අභ්‍යාස මාලාව, පාස් පේපර්ස් ගණන් ටික, ප්‍රැක්ටිකල්ස් මේ සම්බන්ධ සීලුම දේවල් ටික ඔයා දැනගන්න ඕන. ඉතින් ඒ වැඩ ටිකත් එක්ක පුතේ ඔයාලට සම්බන්ධ වීම කරන්න හැකි පොඩි වැඩයි කරන්න ඕන. මේ පහළ පේන නම්බරයකට WhatsApp මැසේජ් එකක් දාලා පුතේ ඔයා ඒ පන්තියේ ලියාපදිංචිම සිද්ධ වෙලා ඒ අවශ්‍ය විස්තර හරහා ඔයා පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. අපි එහෙමනම් ළමයි අපේ තීරි කාරණාවල ආරම්භය ගමු. 2019 සහ 2020 අවුරුදු දෙකේ පුතේ අපි අපේ පළවෙනි ප්‍රැක්ටිකල් ප්‍රශ්න ලෙස අත්දකින ප්‍රශ්නය මේ පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමෙන් ගොඩනැගෙන ප්‍රශ්නයක්. 2019 පළවෙනි ප්‍රැක්ටිකල් ප්‍රශ්නේ ප්‍රත්‍යස්ථාවය මූලික කරගෙන ආපු ප්‍රශ්නයක් පුතේ. 2020 අවුරුද්දේදී ඒක මූලික වුණා පෘෂ්ඨිඝාතය කියන ප්‍රශ්නෙත් එක්ක. ඉතින් දුෂ්‍රාවිතාවෙන් තාම ලොකුවට එහෙම ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් දාලා නැහැ. ඒ ගැන අපි පුතේ අවධානය යන්න ඕන. හරි. ඉතින් කොහොමත් මේ පාඩමෙන් කලාප තුනටම පුතේ දායකත්වය දුන්නොත් ඔයාලට තේරෙනවා MCQ ප්‍රශ්න පහට ලකුණු 5යි, ස්ට්‍රක්චර්ඩ් එසේ තනි ප්‍රශ්නෙට ලකුණු 5යි, එසේ ප්‍රශ්නෙට ලකුණු 7 මාර්ක් එක්ක සමස්ත පේපර් එකට දායකත්වයේ ලකුණු 17.5ක් ඔයාලට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ පාඩමේ තියෙන දෙවෙනිට වාසිය පුතේ මෙච්චර ලකුණු වැඩි ප්‍රමාණයක් ලැබෙද්දි මේකට අපි ගත කරන කාලය සාපේක්ෂව ඒ කාලය කෙටි. ඉතින් මේ කියන වාසි දෙකම තමයි ඔයා මේ පේපර් එකේ ග්‍රහණය කරගන්න ඕන එක. හරි. ඊළඟට පුතේ මේකේ තියෙනවා තවත් වාසියක්. ඒකත් මම කියලා දෙන්නම් මේ පාඩමේ. දැන් ධාරා විද්‍යාව වගේ පාඩමක් ගත්තයින් පස්සේ, තාපය වගේ පාඩමක් ගත්තයින් පස්සේ ඒකේ තියෙන ඔප්ෂනල් ගතියක්. ඒ කියන්නේ දෙකෙන් එකක් තෝරගන්න ඕන එකක්. නමුත් මේ පාඩමේ පුතේ එහෙම එකක් නැහැ. මේක තනි ප්‍රශ්නයක්. ඉතින් සමහරවිට ළමෙක් නිතරම නිරන්තරයෙන්ම මේකට ටාගට් කරගෙන ගියොත් පුතේ යාට කෙලින් මේ ප්‍රශ්නේ අල්ල ගන්න පුළුවන්. ඊටත් අමතරව මේකේ තියෙන ඊළඟ වාසිය පාඩම් කලාප 3යි පුතේ. ඉතින් මේ පාඩමේ තියෙන කලාප 3ත් එක්ක ගිය අවුරුද්දේ ප්‍රශ්නය ආවේ පෘෂ්ඨිඝාතතියෙන් නම් ඊට කලින් අවුරුද්දේ ප්‍රශ්නය ආවේ පුතේ ප්‍රත්‍යස්ථාවයෙන් නම් ගොඩක් දුරට ළමෙක් ටාගට් කරන මේ අවුරුද්දේ ප්‍රශ්නේ දුෂ්‍රාවිතාවයෙන් කියලා. ඉතින් එහෙම අපිට අර පේපර් එක තුල සමහර විට එහෙම කලාපයක් පුතේ අර ටාගට් කරන යම්කිසි හැකියාවක් තියෙන පාඩමක් තමයි මේ පාඩම. ඉතින් අපි පාඩමේ පළවෙනි කලාපයේ ප්‍රත්‍යස්ථාවය කියන එක ගැන මූලික කාරණා ටික කතා කරමු පුතේ. ඉලාස්ටිසිටි. ප්‍රත්‍යස්ථ කියපු ගමන් ළමයි අපිට ඔළුවට යන ටිකක් ඇදීමක්, ආපහු හැකිලීමක්, එහෙම ගතියක්. මේ පාඩම මාත් ඉගෙන ගත්තේ පුතේ. මාත් මුලින්ම හිතුවේ මේක රබර්. නිකන් අර ඇදෙන ගතියක්, නිකන් දැනෙන්න ඇදෙන ගතියක් සහිත පාඩමක් වෙයි කියලා මාතෘකාව දැක්ක ගමන්.
නමුත් පුතේ පාඩම ඇතුළට යද්දි ටික වෙලාවක් යද්දි තේරුණා මේක ඇදෙන එකක් නෙමෙයි කියලා ලොකුවට. රබර් වගේ ගතියක් මේකේ නැහැ කියලා. පාඩමේ පුතේ ආරම්භයේ ඔයත් හිතුවනම් මේක රබර් වගේ ඇදෙන කතන්දරයක් කියලා. නෑ පුතේ ඉත හදාගන්න මේක එහෙම එකක් නෙමෙයි. හරි. ඉතින් මේකදී අපි කතා කරන්නේ ඇදෙන ද්‍රව්‍ය තමයි. නමුත් පුතේ අර ෂණිකයට හරි එක තප්පරයකට හරි අන්නේම ෂණිකයට ඇදෙන එකක් ගැන නෙමෙයි අපි මේක තුලදී ගොඩනැගීම් කරන්නේ. මුලින්ම ප්‍රත්‍යස්ත පදාර්ථයක් කියන එකේ අර්ථයක්වත් එක්ක පුතේ අපි වෙටි පටන් ගමු. ඔයගලන්ට දීලා තියෙනවා ටියුට් එකක්. ඒ ටියුට් එකත් එක්ක පොඩ්ඩක් මේ දේවල් ටික බලන්න. එතන අර්ථයක්ම කියලා තියෙනවා පුතේ වස්තුවකට බලයක් යෙදුව විට හැඩය වෙනස් වන්නා වූද එම බලය ඉවත් කළ විට නැවතත් පෙර හැඩයට පැමිණෙන්නා වූද ද්‍රව්‍ය ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය වේ. පුතේ ප්‍රත්‍යස්ත ද්‍රව්‍ය කියලා අපි අපේක්ෂා කරද්දී ඔය කියන කාරණා දෙකම කව කිරිල්ල අපි අපේක්ෂා කරනවා. ප්‍රත්‍යස්තයි කියන්නේ නෑ පුතේ ඇදෙන වස්තුන්ට විතරක්. නිසා හරියට අර්ථයක්ම ගන්න. ප්‍රත්‍යස්තයි කියලා අපි කතා කරන්නේ බලයක් යෙදුවයින් පස්සේ එයාගේ හැඩය වෙනස් වෙන්නත් ඕන. ඒ බලය ඉවත් කරයින් පස්සේ පුතේ නැවතත් එයා සුපුරුදු හැඩයට එන්නත් ඕන. ඔය කියන දෙපැත්තම තියෙනවා නම් අපි ඒ වස්තුන්ට කතා කරනවා ප්‍රත්‍යස්තයි කියලා. ගොඩාක් දුරට පුතේ ගොඩාක් වස්තුන් බලයක් යෙදුවයින් පස්සේ වෙනස් වෙනවා. නමුත් සමහර වෙලාවට සමහර වස්තුන් ආපහු රිකවර් වෙන්නේ නැහැ. උදාහරණයක් කියන්නම් මැටි ගුලියක්. හරි. හිතන්න පුතේ මැටි ගුලියක් වා තැළුවයින් පස්සේ නේ ඒක තෙත ගතිය තියෙද්දි ඔය එක තැළුවොත් ඒක තැලෙනවා. නමුත් අපි ඇඟිල්ල අයින් කරද්දි පුතේ ආපහු හිටපු හැඩයට එනවද? නෑනේ. සිමෙන්ති වලින් හදපු මොකක් හරි දෙයක් අපි තැළුවොත් පුතේ අඹු මට්ටමේ තියෙද්දි හරි ඒක තැලෙනවා. නමුත් අපි ඉවත් කරාට යනවද ඒ ස්වභාවික මට්ටමට එන්නේ නැහැ. හරි. නමුත් පුතේ අර තේරෙනවා රබර් කියන එකක් ගත්තයින් පස්සේ අපි ඒක ඇද්දොත් එයා ෂණිකයට ඇදෙනවා. අතහරන සමෙන් පුතේ එයා නැවතත් ආපස්සට එනවා. හරි. දැන් රබර් එහෙම ප්‍රත්‍යස්ස ගුණ තියෙන එකක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මම ඉස්සෙල්ලා කිව්වේ මේ පාඩමේදී අපි රබර් ගැන නෙමෙයි ලොකුට කතා කරන්න කියලා. හරි රබර්ම නෙමෙයි කියලායි මම කිව්වේ. තේරුණාද? රයිට්. ඉතින් ඔන්න රබර් පුතේ ප්‍රශ්නයක් නැහැ ප්‍රත්‍යස්ත ගුණය තියෙන පදාර්ථයක්. නමුත් අපි පොඩ්ඩක් වෙනස් එකකට යමු. කම්බියක්. ලෝහ කම්බියක් ගන්න. ලෝහ කම්බියක් ගත්තයින් පස්සේ පුතේ එයාගේ ප්‍රත්‍යස්තාවයක් තියනවාද? එයා ඇදෙනවද? හිතලා බලන්න. ඔය ඇත්තටම හිතුවොත් පුතේ එයාත් පොඩ්ඩක් ඇදෙනවා. ප්‍රශ්නයක් නැහැ නේ. යකඩ කම්බියකට අපි බලයක් දැම්මයින් පස්සේ එක තැනක් ගැට ගහලා කිලෝග්‍රෑම් කිහිපයක් එල්ලුවොත් එයා හැදෙනවා. නමුත් පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයා අපි අපේක්ෂා කරන තරම් ඉක්මනට ඒක වෙන්නේ නැහැ. කාලයක් ගන්නවා. අපේ ඇහැට පේන්නේ නැති වෙන වේගයකින් තමයි එයා හැදෙන්නේ. ඉතින් අන්න එහෙම කතන්දර තියෙනවා. ඒතර යකඩ ගත්තයින් පස්සේ පුතේ නැත්තම් කම්බියක් ගත්තයින් පස්සේ ලෝහ කම්බියක් වගේ ගත්තයින් පස්සේ ඒක ප්‍රත්‍යස්තයි. ඉතින් මම මෙතන ගොඩනගලා තියෙනවා ළමයි බලන්න. බලයක් යෙදීම හමුවේ හැඩය වෙනස් වී එම බලය ඉවත් කළ විටද නැවතත් පෙර හැඩයටම පැමිණෙන ද්‍රව්‍ය වලට අපි කතා කරන පුතේ මොකක් කියලාද? ප්‍රත්‍යස්තයි කියලා. හරි. ඒතර බලය ඉවත් කරයින් පස්සේ නැවතත් පෙර හැඩයටම පුතේ පැමිණෙනවාද නැද්ද කියන කතාවත් එක්ක තමයි අපි ප්‍රත්‍යස්ත වස්තු සහ ප්‍රත්‍යස්ත නොවන වස්තු අපි වෙන් කිරීම කරන්නේ. නැවතත් පුතේ යාගේ රිකවර් කරගෙනilla කරගන්නවා නම් බලයක් ඉවත් කරයින් පස්සේ නැවතත් එයා රිකවර් කරගෙනilla කරගන්නවා නම් පුතේ ඒ જાති වස්තු වලට අපි කතා කරනවා මොකද්ද? ප්‍රත්‍යස්තයි. එහෙම නැවතත් සුපුරුදු හිටපු හැඩයට එන්නේ නැත්නම් අපි ඒවලට ප්‍රත්‍යස්ත වස්තු කියන්නේ නැහැ. හරි. ඒකෙන් පස්සේ පුතේ මම ඔයගොල්ලන්ගේ ආරම්භ කරනවා. ඔයා මේ වෙද්දි දැනගෙන හිටපු නැති ඕලෙවල් වලේ වැඩ නවත්තපු තැන ඉඳන් ඒ ලෙවල් වලට එද්දි ඔයාට අලුත් අර්ථ දැක්වීම් දෙකක්. මේක ඔයා මීට කලින් අහලා නැහැ පුතේ. මේක ඒ ලෙවල් වල තමයි ඔයා මුලින්ම ඉගෙන ගන්න. ඒක තමයි මෙන්න මේ විශේෂ වචන දෙක. හිතුවොත් මෙහෙම පුතේ කම්බියක් තියෙනවා. මේ කම්බියේ ස්වභාවික දිග L. මේ කම්බියේ හරස්කඩ වර්ගඵලය A ක්‍රොස් සෙක්ෂන් එක පුතේ හරස්කඩ වර්ගඵලය A. මම මේක යම්කිසි බලයක් දාලා හරි E කියලා යට විතතියක් එක්ස්ටෙන්ෂන් එකක් ලබා දෙනවා. මෙතනදී ළමයි තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ කම්බියට අපි මේ බලය යොදද්දී එක දෙයක් වග බලා ගන්න ඕනේ. ඒක තමයි මේ කම්බියේ ආරම්භයේ තිබ්බ හරස්කඩ වර්ගඵලය අපි ලොකුවට වෙනස් වෙන්නේ නැති විදිහට තමයි පුතේ අපි මේ බලය යෙදීම කරන්න ඕන. ඒ කියන්නේ මෙයාගේ ආරම්භයේ තිබ්බ වර්ගඵලය කැපිටල් A නම් ඒ වර්ගඵලය මෙතන යම්තාක් දුරකට හෝ අපිටනේ ලොකුවට වෙනසක් නැති වෙන විදිහට රැකගෙන තමයි පුතේ අපි මේ බලය යොදන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා වැඩිපුර බලයකින් දෙදුවොත් මෙයාගේ දිග වැඩි වෙද්දී වර්ගඵලය අඩු වෙන්නේ නියමිතයි. ඉතින් ඒ ආකාරයේ චෝදනාවක් ලැබෙන්නේ නැති වෙන්න තමයි පුතේ අපි මෙතන බලය මෙයාගේ යොදන්න ඕන. මේකෙදී මම මේ යොදන බලය තනි බලයක් පුතේ. එතකොට මේ බලය ඔයගලන්ට දැනෙන්න ඕනේ මේ කම්බිය අපි ඕනම හරස්කඩක් ගත්තොත් එයාගේ හරහා මොකද වෙන්නේ පුතේ? මේ බලය යෙදීම සිද්ධ වෙනවා. ඒක නිසා අපිට රාශියක් විශේෂයෙන් ගොඩනගන්න පුළුවන් ප්‍රත්‍යය බලය සහ වික්‍රියාව කියලා මෙන්න මේ මූලික අර්ථ දැක්වීම එක්ක. පුතේ ප්‍රත්‍යය බලය කියන්නේ බොහොම සරලව ගත්තොත් මෙයාගේ කැපිටල් A කියලා වර්ගඵලයක් හරහා ගොඩනගෙන බලය F නම් ඒකක වර්ගඵලයක් හරහා ගොඩනගෙන බලයට තමයි අපි ප්‍රත්‍යය බලය කියන්නේ. ඊටමත් සරලයි.
පුතේ මේ ආශ්‍රිත දෙයක් ඔය මීට කලින් කතා කරලා තිනවා. ඒකක වර්ගඵලයක් කරා බලය කියපු ගමන්නේ අපිට මතක් වෙන කෙනෙක් ඉන්නවා පුතේ ඒ වෙලාවල කාලේ ඉඳන් කතා කරපු පීඩනය. ඉතින් පීඩනය කියන එකටත් අදාළව තිබෙ මේ අර්ථ දැක්වීම තමයි. නමුත් මෙතනදී අපි පීඩනය වචනේ නෙමෙයි පාවිච්චි කරන්නේ. කිසි වැරද්දක් නැහැ පුතේ. එයාගේ ඒකක මාන පැත්තෙන් අදහස් පැත්තෙන් 100%ක් සමානයි. නමුත් මෙයාගේ මේ කම්බියක් මත යෙදීම කියන වචනේත් එක්ක පුතේ අපි මේකට ප්‍රත්‍යයබල නැත්නම් මේකට අපි කියනවා ස්ට්‍රෙස් එක. හරි? කියන එක තමයි අපි ගොඩනගන්නේ. එනෝන ප්‍රත්‍යයබලයට අර්ථ දැක්වීමක් આવොත් ඒකක වර්ගඵලයක් මත හරි මේ කම්බියේ ඒකක වර්ගඵලයක් මත ගොඩනැගෙන බලය තමයි අපි ප්‍රත්‍යයබලය කියන්නේ. පුතේ මේක දණ්ඩක් වගේ එකක් කියලා හිතන්න. දැන් කම්බියක් ඇදෙනවනේ. නමුත් හිතන්නකෝ ඔයා කොන්ක්‍රීට් වලින් හදපු මොකක් හරි සිලින්ඩර් එකක්, දණ්ඩක්, කොලම් එකක්. ඒ වගේ එකක් මත බලයක් දැම්මයින් පස්සේ පුතේ ඒක තැලීමකට ලක් වෙනවා. ඒතර එතන බලය ආතති බලයක් නෙමෙයි. ඒක ඇවිල්ලා තෙරපුම් බලයක් බවටපත් වෙන්න පුළුවන්. ඒත් පුතේ අපිට අදාළ තෙරපුම් බලය වර්ගඵලෙන් බෙදලා එයාගේ ප්‍රත්‍යයබලයටත් එතන නම් ගොඩනගන්න පුළුවන්. ඇදීමක් සිද්ධ වෙද්දී අපි මෙයාට කියනවා ආතන්‍ය ප්‍රත්‍යයබලය කියලා. ඇදීමක් හේතු කොටගෙන සිදුවන ප්‍රත්‍යයබලය. ඊපස්සේ තෙරපීමක් හේතු කොටගෙන යම්කිසි මොකක් හරි වර්ගඵලයක් සලකන එක පුතේ දිගේ අඩුවීමක් සිද්ධ වුණොත් නේ. එතන අපිට ඒකක වර්ගඵලයකට අදාළ බලය අපි එතන ගොඩනගන්න පුළුවන් සම්පීඩන ප්‍රත්‍යයබලය කියලා. සයි ප්‍රත්‍යයබලය ආතතියකට සහ තෙරපීමකට අදාළව පුතේ කලාප දෙකකට අපිට ගොඩනගන්න පුළුවන්. ආතතියකට අදාළව ආතන්‍ය ප්‍රත්‍යයබලය වුණා. තෙරපීමකට අදාළව පුතේ ඒක සම්පීඩන ප්‍රත්‍යයබලය වුණා. මේ සූත්‍රයේ කිසිම වෙනසක් නැහැ. F වෙදීමේ. පුතේ මේකට මේ සංකේතේ මේවා ටිකක් අවදානමක් එක්ක ඔයාලට දෙන්නේ සිග්මා කියන එක පුතේ. මේක අපි යුනිවර්සිටි එකේ කතා කරන සංකේතයක්. මේක ඔයාලට A level යටතේ හසුරවන්න නැහැ. නමුත් පේපර් එකේ ආවොත් ඔන්න එදාටවා පුදුම නොවෙන්නයි පුතේ මම අද මේක කතා කරේ. ඉතින් මේක දවසක සිග්මා කියන නමින් දීලා ඔයාගේ එක්සෑම් එකේ AV එදාට ඔයාලට මේක අලුත් දෙයක් වෙන්න බෑ. හරි? රයිට්. ඉතින් මේක පුතේ මේ බලය බෙදීම් වර්ගඵලයට අදාළ ඒකක පොඩ්ඩක් බලමු. nm ඍණ 2 බලය නිව්ටන්. ඒ වර්ගඵලයේ වර්ග මීටර. එයාට අදාළ ඒකක nm ඍණ 2 ලෙස අපිට මේවා ගොඩනගන්න පුළුවන්. සා ප්‍රත්‍යයබලයට අදාළ ඒකකත් එන්නේ පුතේ අර ඉස්සෙල්ලා කිව්වා වගේම පීඩනයේ ඒකකම තමයි. ඒක අලුත් දෙයක් නෙමෙයි තියෙන්නේ. හරි? රයිට්. මේකට අදාළ පුතේ දෙවෙනි කෙනා තමයි වික්‍රියාව කියන කෙනා. වික්‍රියාව. දැන් වික්‍රියාව කියන්නේ පුතේ බොහොම සරල අර්ථ දැක්වීමක් කරොත් මෙයාගේ L කියලා සම්පූර්ණ දිගක් තිබ්බ කම්බිය තමයි E දුරකට ඇදුනේ. ඒක නිසා අපිට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. L දිගකට ඇදිච්ච දුර තමයි E කියන්නේ. ඒක නිසා ඒකක දිගකට ඇදෙන දිග කියලා ගන්න ගියොත් අපිට ලේසියෙන් පුතේ ගොඩ නැගෙන්නේ E බෙදීම L. හිතලා බලන්න. L දුරකට ඇදිච්ච දිග සිම්පල් E නම් ඒකක දිගකට ඇදෙන දුර ගන්න ගියොත් ඒක E බෙදීම L බවට පත් වෙනවා. ඉතින් ඒක වඩ මෙතන සූත්‍රය අතර මේ හම්බුනාමත් දැනෙනවා පුතේ. හරි නේ? E බෙදීම L කියන්නේ ඒකක දිගකට ඒකක ස්වභාවික දිගකට එයාගේ වැඩිපුර ඇදිච්ච දිග තමයි අපි වික්‍රියාව කියන්නේ. පුතේ ඒක ඇදීමකට අදාළව ඒක වැඩිපුර ඇදෙන දිගක් වෙනවා. නමුත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ සම්පීඩනයකට තැලීමකට අදාළව එයා කවුරු බවට පත් වෙනවද පුතේ? ඒක ඇවිල්ලා අර දිගෙහි අඩුවීමක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් ඒත් ප්‍රශ්නයක් නෑ පුතේ. අපි අර වෙනස තමයි නිතරම ගන්නෙ. ආරම්භක දිගයි අවසන් දිගයි අතර වෙනස. සමේ සිම්පල් E දිග වැඩි කරගත්ත දිගක් වෙන්නත් පුළුවන්. හරි තැලීමක් සම්පීඩනයක් හමුවේ පුතේ දිග අඩු වෙච්ච කොටසක් වෙන්නත් පුළුවන්. ඉතින් අවසානයේ සූත්‍රය කවුද? E බෙදීම L. මේක විශේෂයි පුතේ. අර ඒ වගේ අපිට වද දෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන විශේෂත්වය? මෙයා ඒකක නැති රාශියක්. ඔයාලට ඒක දැනෙන්න ඕන. මොකෝ E කියන්නේ මීටර, L කියන්නේ මීටර. ඒතර ඒ දෙන්නගේ එක කපා කොටාගෙන ඉදි පුතේ. ඒක ඒකක නැති භෞතික රාශියක් බවට පත් වෙන අනුපාතයක් නේ ළමයි. නේ? ඉතින් වික්‍රියාවට භාවිත කරන අපි සංකේත තමයි පුතේ එප්සයිලන් කියන එක. හරි? සිග්මා සහ එප්සයිලන් මේ දෙකම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කැම්පස් එක තුල අපි කතා කරන සංකේත දෙකක්. හරි? නැත්නම් නම ගොඩනැගිලා වික්‍රියාව කියන්නේ E බෙදීම L කියලා විතරයි අපි සාමාන්‍යයෙන් ඒ වල කතා කරන්නේ. ඔන්න ආවත් ඔයාලට දැන් ප්‍රශ්නයක් නැහැ පුතේ මේ පැත්තෙන් මම කාරණාව ඔයාලට තහවුරු කරලා තියෙන්නේ. අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ පුතේ ඔයගොල්ලෝගේ පාඩමට අදාළ මූලික සූත්‍රය ගොඩනගෙන විශේෂ තීර කලාපය ගැන. ඒක තමයි පුතේ මේ හුක් නියමය හරහා ගොඩනගෙන කාරණේ. හුක් නියමයට අදාළ ළමයි බොහොම කෙටි අදහසක් තියෙන දෙයක් ඔය යාන්ත්‍ර විද්‍යාවේ කතා කරා. සරලව කතා කරොත් F සමානයි kx සූත්‍රය. F සමානයි kx සූත්‍රයේදී පුතේ හුක් නියමය ගොඩාක් දුරට ලඝු කරලා තමයි අපි එතනදී අධ්‍යයනය කිරීම කරේ. ඒලොල්ල අවසානට යද්දි පුතේ සීලම කාරණා කතා කරන්න ඕන අපි එයාගේ පුතේ නේ හරි පින්තූරය ගැන දකින්න ඕන. ඉතින් මෙතනදී අපි හුක් නියමය කියන්නේ මොකක්ද කියන එක ගොඩනගමින් මේ කාරණා ටික බේරගමු. හරි.
ඔයාලගේ ටියුට් එකේ බලන්න පුතේ කියලා තියෙනවා ප්‍රත්‍යස්ස සීමාව තුල ඇති සමානුපාතික සීමාව තුලදී ආතන්‍ය වික්‍රියාව ආතන්‍ය ප්‍රත්‍යය බලයට අනුලෝමව සමානුපාතික වේ කියලා. ළමයි ඔයගොල්ලෝ දැන් ප්‍රත්‍යය බලය සහ වික්‍රියාව කියන එක දන්නවා. නමුත් මේ කියන නියමයේ අර තිබ පුතේ මොකද්ද මේ ප්‍රත්‍යස්ස සීමාවක් තුල තියෙන සමානුපාතික සීමාවක් කියලා මොකද්ද මන්ද අදහසක් දීලා තිබ්බා. හරි. මම මේ සීමා දෙක ගැන කතා කරන්නම්. අපි තව පොඩ්ඩක් මේ වීඩියෝ එක ඉස්සරහට යමු. හරි. ටික වෙලාවකින් පස්සේ මම මේ සීමා දෙක ගැන කියන්නම්. හරි. දැනට පුතේ අපිට හම්බ වෙච්ච මූලික අර්ථයකින් අපි හරය අතට ගමුකෝ. හරි. කියලා තිබෙ මෙන්න මෙහෙම වික්‍රියාවක්. මොකද්ද මන්ද සීමාවක් තුළ මේ වික්‍රියාව ප්‍රත්‍යය බලයට අනුලෝමයි. ඉතින් මේ රාශි දෙක ඉගෙන ගත්තාට මේ හුක් නියමය හරහා ගොඩනගෙන සම්බන්ධය පුතේ දැන් නේ ගණිතමය ආකෘතියක් ලෙස ගොඩනගන්න හැකියි. ඉතින් මෙන්න මම කියනවා පුතේ හුක් නියමය එතනදී කියලා තිබ්බේ ප්‍රත්‍යස්ස සීමාව තුළ ඇති සමානුපාතික සීමාව තුළදී ආතන්‍ය වික්‍රියාව E බෙදීමෙල් කියන කෙනා පුතේ එයාගේ ආතන්‍ය ප්‍රත්‍යය බලයට කාටද F බෙදීමේට සමානුපාතික වෙනවයි කියන එක. ඉතින් මේ සමානුපාතික ලකුණු වෙනුවට අපිට දාගන්න පුළුවන් ළමයි සමාන ලකුණක් එක නියතයක්. ඒ නියතය ඇවිල්ලා පුතේ 1ට y. ඒකේ y කියන රාශිය විතරක් කතා කරොත් ඒක වට අලුත්. මීට කලින් මා ඒකක හමාන වගේ පාඩමක මෙයාගේ නම විතරක් අහලා තියෙන පුළුවන්. හඳුන ගන්න පුතේ යම් මාපාංකය. හරි. ඉතින් මේ පාඩමේ හොර රහසේ ප්‍රධාන ගේමක් ගන්න ප්‍රධාන නියතයක් තමයි පුතේ යම් මාපාංකය කියලා කියන්නේ. දැන් මූලිකව සම්බන්ධයක් ගොඩනගෙනවා E බෙදීමෙල් සමාන 1ට y වාරයක් F බෙදීමේ. මම මෙතන සමීකරණය පුතේ මේ යම් මාපාංකය කියන එක පොඩ්ඩක් තනි කරලා බලනවා කවුද මේ කියලා. මේ ඇත්තටම කවුද කියන එක අපිට එයාව තනි කරපු සැනින් දැනෙනවා. මෙන්න මෙතන ඉන්න y පුතේ අපි උඩට දාමු. F බෙදීම A ට එහෙමම ඉන්න කියලා අපි E බෙදීම L පාර්ට් එක යටට ගෙමු. ඒක නිසා y ව මම උඩට දැම්ම y තනි වෙනවා. F බෙදීම එහෙමමයි. ඊට පස්සේ E බෙදීම L යටට ආවා. මෙයාවත් අපිට පුතේ වචනෙන් කියවන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ රාශින් දෙක උඩ යට ඉන්න අලුත් දෙයක් නෙමෙයි. එහෙමනේ. උඩ ඉන්නේ ප්‍රත්‍යය බලය. යට ඉන්නේ කවුද? වික්‍රියාව. ඉතින් මේ යම්මාපාංකය කියන කෙනා පුතේ මේ කියන අනුපාතය අපි වචනෙන් කියමු දැන් මෙන්න මෙහෙම විදිහට. යම්මාපාංකය කියන්නේ යම්කිසි කම්බියක වගේ එකක පුතේ බලයක් හමු ඇදෙන මොහොතක එයාගේ ප්‍රත්‍යය බලය සහ වික්‍රියාව අතර අනුපාතයට තමයි අපි යම්මාපාංකය කියලා කතා කරන්නේ. ඉතින් යම්මාපාංකයට බොහොම පහසු පුතේ ලෙහෙසි අර්ථ දැක්වීමක් අපිට එතනින් ගොඩනගන්නත් පුළුවන්. හරි. යම්මාපාංකය කියන එකට අර්ථ දැක්වීමක් ආවොත් පුතේ නැවතත් අර සීමා දෙක කියන්න. මොකද ප්‍රත්‍යස්ස සීමාව තුළ ඇති සමානුපාතික සීමාව තුළදී ආතන්‍ය ප්‍රත්‍යය බලය සහ ආතන්‍ය වික්‍රියාව අතර අනුපාතය කවුද? යම්මාපාංකයයි. හරි. මේ යම්මාපාංකය ඒකක පුතේ අපිට මෙතනින් ලේසියෙන් ගන්න පුළුවන්. නැත්තම් පද 3-4ක් අපිට වෙනම සුළු කරන්න එපා. අපි මේ දෙන්නගේ ඒකක වෙන වෙනම දන්නවනේ. E බෙදීම L ගෙන් ගානේ අපිට සහනයක් හම්බුණා. මතකයිනේ? එයාට අදාළ ඒකක නැහැ කියලා කිව්වා. එහෙම වෙලාවක පුතේ යම්මාපාංකය ඒකක ප්‍රත්‍යය බලයට අදාළ ඒකක බවටම පත් වෙනවා. වැඩේ නම් ලේසි. ඔයාලට කාරණා ගොඩාරියක් මතක තියාගන්න. ඉතින් ගණන් හදද්දිත් පුතේ අපි බලමු අපේ ගණන් තුල ප්‍රත්‍යය බලය ඒකකයි යම්මාපාංකය ඒකකයක් දෙක පුතේ දෙකක් නෙමෙයි. ඒක එකක්. මොකද මේ දෙන්නගේම ඒකක එතකොට nm ඍණ දෙක බවට පත්වීමක් සිද්ධ වෙනවා. මොකද මෙයා ඒකක රහිත භෞතික රාශියක් නිසා. හරි. මේ සූත්‍රය පුතේ අපි පාඩම තුල ගණන් හදද්දී මම ඔයාලට විශේෂ බලපෑමක් කරලා තමයි මේ සමීකරණය වගේ ඔලුවට දාන්නේ. මේක තාම හරි හැඩයක් අපි කොටු කරගත්ත එකක් නෑ. නමුත් මෙන්න ඉන්න පුතේ අපි ගණන් හදද්දී මතක තියාගන්න ඕන හැඩය. ඔය මේ සමීකරණයේ මේ y ඒව පුතේ උඩට දාන්න ඊත් එක සෙට් කරන්න මේ L මේ පැත්තට දාන්න. එතන මේ සූත්‍රය මතක තියාගන්න y ae සමාන fl ආකාරයට. අනිත් පාඩම් වල පුතේ මෙහෙම සමීකරණ වලට මම බලපෑමක් කරන්නේ නෑ. ඔයාලට කැමති ඕනම විදිහකට ඒක මතක තියාගන්නයි කියලා කියනවා. නමුත් මේ පාඩමේදී මම මේ බලපෑම කරනවා. මොකද මේ සමීකරණය මෙහෙම රේඛීය සම්බන්ධතාවයක් විදිහට තියාගෙන යාම් පුතේ ගානට ලොකුට වාසි. විශේෂයෙන්ම අපි තර්කයන් කරද්දී සංසන්දනයන් කරද්දී මේ කියන වාසිය අපි ගාන තුල අත්දකිනවා. ඒක නිසා ඔයා කියන දේ කරන්න පුතේ මේ සූත්‍රය වගේ ඔළුවේ වෙන හැඩවලට ඔළුවේ තියෙනවා නම් අමතක කරා. මෙන්න ඔයගේ සමීකරණය මේ හැඩයටම ගන්න අතට කවුද? y ae සමාන fl. ඒකේ y කියන්නේ යම්මාපාංකේ ඒ කියන්නේ පුතේ බලය යොදද්දී කම්බියේ තියෙන හරස්කඩ වර්ගඵලය e එයාගේ විතතිය මං කිව්වා බලයක් යොදලා අදිනවා නම් ඇදීමකට අදාළ දිග වැඩිවීමක් වෙන්න පුළුවන්. බලයක් යොදන පුතේ තලනවා නම් ඒ තැලීමකට අදාළ දිගේ අඩුවීමක් වෙන්න පුළුවන්. L කියන්නේ ස්වභාවික දිග. මෙන්න විශේෂයි පුතේ f. මතක තියාගන්න මේ f වෙන අයාලේ යන බල නෙමෙයි. කවුද මේ f? මේ ඇවිල්ලා කම්බියේ ගොඩනගෙන ආතති බලය. හරි? ඉතින් කම්බියේ ගොඩනගෙන ආතති බලයක් තමයි පුතේ අපි මෙතන f ට දාන්නේ. කො මොකක් හරි කුළුණක් මත වගේ බලයක් යොදලා තියෙද්දී බලය තමයි අපි එතන f ට පාවිච්චියට ගන්නෙ. මේ කාරණා සියල්ලෙන් පස්සේ පුතේ අපි යන පාඩමේ ඊළඟ කලාපයකට ඒක තමයි කාර්ය කියන එක ගැන දේවල් ටිකක් කතා කරන්න. ඔයගොල්ලෝ දන්නවා පුතේ කොහොමද භෞතික විද්‍යාව විෂය
ධාරාවේ හැම පාඩමකම කාර්ය ශක්තිය නැත්නම් ජූල් කියන එක කතා කරනවා. ෆිසික්ස් කියන්නේ පුතේ කාර්ය ශක්තිය පදනම් කරගත සම්බන්ධතා. ඉතින් මෙන්න පුතේ වෙලාව ඇවිල්ලා තැන ඇවිල්ලා 10 වෙනි පාඩමේ පළවෙනි කලාපය තුල අපිට කාර්ය ශක්තිය කියන එක කතා කරන ප්‍රත්‍යක්ෂාවේ කලාපය තුල. ඉතින් මෙතනදී කාර්යයක් ගොඩනැගෙද්දි පුතේ මේ කියන කම්බියේ අපි බලයක් දාලා යම් කිසි දුරකට ඇද්දා. ඉතින් මෙතනට අදාළව තමයි මේ දේ අපි කතා කරන්න ඕන. අපි එහා පැත්තේ මම මෙතන එහා පැත්තේ අරන් තියෙනවා පුතේ. මම මෙතන එහා පැත්තේ අරන් තියෙනවා ළමයි. අපි දැනට දන්න සූත්‍රයේ YA = FL කියන එකෙන් විචල්යන් දෙක තනි කරලා. හොඳට බලන්න පුතේ. මම මෙතන මේ y ටිකක් ගහුවොත් එයා, වර්ගඵලය ටිකක් ගහුවොත් එයා, කැපිටල් ටිකක් ගහුවොත් එයා. මෙන්න මේ තුන් දෙනා. ගානේ තුල පුතේ ඩාන්ස් කරන්නේ නැහැ. මේගොල්ලෝ විචල්්‍ය වෙන්නේ නැහැ. මේගොල්ලෝ ගොඩක් දුරට ගානක් තුල නියතයි. හරි? යම්මාපාංකය කියන කෙනා ගැන තවදුරටත් කියන්නම් පුතේ. ඒක පදාර්ථය මත රඳා පවතින ගුණයක්. වර්ගඵලය මම කොහොමවත් නියතව තියාගෙනයි අපි බලය ගන්නේ ස්වභාවික දිගනේ පුතේ. එයා කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ නේ ආරම්භයේ හිටපු දිග. රයිට්? ඒක නිසා පදාර්ථය මත රඳා පවතින නියත වෙන වර්ගඵලය, නියත වෙන ආරම්භක දිගත් කියන තුන් දෙනාව පැත්තකට හේතු කරොත් ඔයාලට දැනෙනවද මෙන්න මේ බලය සහ විතතිය කියන දෙන්නා තමයි පුතේ දවසක නැවතත් විචලනය වෙන්නේ. ඉතින් මේ දන්න සූත්‍රයේ පුතේ අපි F පොඩ්ඩක් තනි කරමු. ඊවත් එක පැත්තක තනි කරමු. එතකොට මේකේ ඉතුරු තුන් දෙනාව එක තැනකට කොටු කෙරෙව්වොත් අපිට මෙන්න මේ සම්බන්ධය ගන්න පුළුවන්. L පහළයට ගේන්න, ඊව වෙන් කරන්න. එතකොට F සමානයි YA බෙදීම L වාරයක් E කියලා හදාගන්න පුළුවන්. එතකොට මේ කට්ටිය අපි සලකන ලද ගානක් තුල නියතයි. යම් මාපාංකේ මේ පදාර්ථය මත වෙනස් වෙන්නේ A වර්ගඵලය නියතයි, L නියතයි. ඉතින් මේ සෙට් එකට පුතේ නැවතත් K කියලා නියතයක් ගත්තොත් ඔයාලට දැන් සිනහ පහළ වෙන්න ඕන පුතේ. මේ ඉන්නේ අපි වීඩියෝ කලින් දැක්කලා පුරුදු අපේ සූත්‍රය F = KE නැත්නම් F = KX. එහෙමනම් ළමයි දැන් ඔයාලා දන්නවා K කියන කෙනා කවුද? K රඳා පවතින සාධක කවුද කියලා. ඉතින් යාන්ත්‍රික විද්‍යාව පාඩමේදී පුතේ F = KX ගැන කතා කරද්දී ඔයගොල්ලෝ මේ හිර කරනවා, ලොක් කරනවා. K කියන්නේ ප්‍රත්‍යස්ථ නියතේ නැත්නම් දුන්නකට අදාළ දුනු නියතේ. ඒක දුන්න මත රඳා පවතිනවා කියලා. ඔන්න දුන්න මත රඳා පවතින කියන සාධකය අපි කතා කරනවා. ඉතින් පුතේ ඒ කාරණේ දාමු බොරු කියලා නෑනේ. බලන්න මේ කේක ඇතුළේ ඉන්න කට්ටිය දිහා යම් මාපාංකයේ අදාළ කම්බිය හදලා තියෙන පදාර්ථය මත දරනවා. වර්ගඵලය කම්බියේ වර්ගඵලය. L පුතේ කම්බිය ස්වභාවික දිග. ඉතින් මේ සියලුම කට්ටිය අදාළ ප්‍රත්‍යක්ෂ තන්තු මත රඳන පිරිසක් පුතේ. ඒ නිසා එදා කියපු කාරණාත් හරි. එහෙනම් ඔයා එදා ඉගෙන ගත්ත K රඳා පවතින දුන්නේ කාරණාවක් මත තමයි. ඉතින් අද දවසේදී පුතේ අපි කරේ මොකද්ද? ආයෙත් වලට පොඩ හිට් වෙද්දී ඔයා ටිකක් වැඩිපුර ඉගෙන ගනිද්දී මේ K ගේ ඇතුළේ ඉන්න පිරිස ගැනත් අපි ඉගෙනීමක් සිදු කරා. හරි රයිට්. ඉතින් මේකේ මේ කට්ටිය නියතයි කියන පදනම පිට F අනුලෝමයි E කියන සම්බන්ධයට ගොඩනගෙන පුතේ මම අරන් තියෙනවා මෙතන ප්‍රශ්න. මේකේ ප්‍රස්තාරය කතා කරන්න කලින් පුතේ මම මේකේ තව පොඩි වෙනසක් කරගන්නවා. අපි සාමාන්‍යයෙන් බලය වෙනස් කරද්දී විතතිය වෙනස් කරලා පුරුද්දක් තියෙන නිසා මම මේකේ සිම්පල් E පුතේ සමානුපාතිකයි F කියලා කිව්වත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නෑ නේ. මම මෙයාගේ E සමානුපාතිකයි F කියන සම්බන්ධය මෙතන ගොඩනගනවා. ඉතින් දැනෙන්න ඕන බොහොම සරල අදහසක් පුතේ. ඒක තමයි මොකද්ද? බලය අපි එන්න වැඩි කරද්දී එයාගේ විතතිය වැඩි වෙනවා. බලය අඩු කරොත් විතතිය අඩු කරන සින සම්බන්ධය. ඉතින් මේකට අදාළ ප්‍රස්තාරය හදලා තියෙනවා. F සහ E අතර ප්‍රස්තාරය y = mx ආකාරයේ ප්‍රස්තාරයක්. ඉතින් මේ සූත්‍රයේ පුතේ මේ සම්බන්ධය වට යාන්ත්‍රික විද්‍යාව මුලින්ම හම්බ වෙන තැන. අපි කාර්ය කියන්නේ ගොඩ නැගුවා භාගයයි එයාගේ බලය වැඩි කිරීම විතතිය කියන සම්බන්ධය. එදා ඒ භාගය කියන ඉලක්කම ගෙනාවි පුතේ. මේ කියන සිම්පල් E කියන දිගම තනි බලයක් යටතේ ඇදෙන දිගක් නොවන නිසා. මොකද මේ E කියන විතතිය පුතේ වෙනස් වෙන මොහොතක් පාසා මේ F කියන බලය වෙනස් වෙනවා. ඒ නිසා මේ F දිහා දකින්න ඕන E කියන දුරම ඇදගෙන ආපු බලයක් ලෙස නෙමෙයි. ඒක තනිකර වැරදි. ඒක සම්පූර්ණයෙන් වැරදි. මේකේ F දකින්න ඕන පුතේ පොඩ්ඩ වැඩි වෙලා අන්තිමට ගොඩ නැගිච්ච බලයක්. ඒක නිසා මේ දකින්නේ පුතේ අවසාන චිත්‍රය. හරි? ඒක ඇවිල්ලා මේ E කියන සමස්ත දිග ඇදපු බලය නෙමෙයි. ඒක අවසාන බලය පුතේ. ඉතින් අවසාන බලය සම්පූර්ණ දිග ඇද්දා කියලා ගත්තනම් වැරදීනේ. ඉතින් ඒකයි පුතේ මෙතනදී අපි ඕනනම් කාර්ය කියනවා දන්නවා බලය වැඩි කිරීම දුර කියන අදහසින් මධ්‍යයන්‍ය බලය වට ඕනනම් ආරම්භයේ බලය 0යි. පස්සේ බලය F. එතන මධ්‍යයන්‍ය බලය F බෙදීම 2 කියන අගය E ගෙන් වැඩි කරලා වට ඕනනම් කියන්න පුළුවන් දකින්න පුළුවන්. ඒතකොට මෙතන ඇවිල්ලා තියෙන්නේ F බෙදීම 2 E ගෙන් වැඩි වෙච්ච ආපු සම්බන්ධය කියලා. එහෙම නැත්නම් පුතේ ඔයාලට මේ ප්‍රස්තාරය විශ්වාස කරන්න පුළුවන්. මේ ප්‍රස්තාරය දවසක් කියන කතාව විශ්වාස කරන්න. මෙයාගේ අක්ෂර දෙක ඇවිල්ලා බලය සහ විතතිය නම් ඔයාලට හැකි පුතේ
මෙයාගේ කාර්ය ශක්තිය කියන එක මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් ගන්න. ඉතින් ප්‍රස්ථාරක වර්ගඵලය හොයන්න පුතේ ප්‍රස්ථාරයේ x අක්ෂය අතර තියෙන ඒරියා එක. එහෙම නේද? ඉතින් අපි මේකේ ඒ ඒරියා එකට ගියොත් ඒකේ ලස්සනට දැනෙනවා ත්‍රිකෝණයක වර්ගඵලය. ඉතින් මෙතනත් පුතේ අපිට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන අදහසින් භාගයයි අදාළ බලය වැඩි කිරීම විතතිය කියන සම්බන්ධය ගන්න පුළුවන්. ඒකට එයාගේ ඒකකේ මොකද්ද පුතේ? ජූල් කියන ඒකකය එතන අපිට දැනෙනවා. හරි. මේකෙන් පස්සේ අපි යමු තව විශේෂ වැඩකට. ඒක තමයි මෙන්න මෙයාගේ පරිමාව මම පොඩ්ඩක් ලියලා තියෙනවා පුතේ. මෙයාගේ ආරම්භක පරිමාව කවුද? වර්ගඵල A ආරම්භක ස්වභාවික දිගය. ඒතර පරිමාව ඇවිල්ලා A. මෙතනදී මම ටිකක් වෙනස් අර්ථ දැක්වීමකට යනවා පුතේ. මේකෙදි මම පුතේ මේ කියන විශේෂ සුළුකිරීම කරන්නේ මෙයාගේ අවසානයේ ගොඩනගෙන ප්‍රතිඵලයේ තියෙන සුන්දරත්වය නිසා, ලස්සන නිසා. නැත්තම් මෙහෙම එකක් ඇත්තම කතාව පුතේ අපිට ලොකු වැඩක් නැහැ. හරි මීට කලින් ඔයාලට L වලට යෙදිලත් නැහැ. මේ බලන්නකෝ. පරිමාව හිමින්සිරු L කියලා හදාගෙන එක ඝන මීටරයක් නේ. මෙයාගේ කාර්යයක් දන්නවනේ භාගය F කියලා. අපි යන පුතේ මෙන්න මේ වචන එකට අර්ථ දැක්වීමකට ඝන මීටර එකක ගබඩා වූ කාර්යය. එයාගේ ඒකක පරිමාවක පුතේ හරි ගබඩා වෙච්ච කාර්යය. යුනිට් වොලියුම් එක එයාගේ ස්ටෝර් වෙච්ච එනර්ජි එක ගැන හිතන්න අපි හිත. මෙතනදී කාරණා ටික ගොඩනගා. එයාගේ යුනිට් වොලියුම් එක පුතේ ස්ටෝර් වෙච්ච එනර්ජි එක අපි මෙතනදී හිතලා බලනවා. එතකොට කරන් තියෙන එක වැඩයි පුතේ මෙච්චර එයාගේ වොලියුම් එක පරිමාවක ගබඩා වුණේ මෙච්චර ශක්තියක් නම් ඒකක පරිමාවක බලන්න අපි මේ ශක්තිය එයාගේ පරිමාවෙන් බෙදමු. ඒ නිසා භාගයයි FE කියන ශක්තිය පුතේ මම පරිමාව AL ගෙන් බෙදනවා. ඔය දැක්කද? මම පොඩ්ඩක් මේ බෙදීම කරද්දි පුතේ මෙතන වග බලා ගත්තා FK යටින් A වත් E ගේ යටින් L වත් තියන්න. මොකද මේ කට්ටිය පුතේ මීට කලින් අපිට හම්බුණා පාඩමේ. එවනේ අලුත් පිළිසන් නෙමෙයි. ඉතින් මෙතන අපි අර දක්වගත්ත පුතේ ප්‍රත්‍යා බලය F බෙදීමේ මේකදී අපි අර දක්වගත්ත වික්‍රියාව E බෙදීමේ. ඉතින් ලස්සන පුතේ අපිට මේ කියන අනුපාතයන් දෙකට ওই නම් දෙක ගිහලා දාන්න පුළුවන්. ඝන මීටරයක ගබඩා වෙච්ච ශක්තිය කියන එක පුතේ මේ ඕගොල්ලන්ගේ පාඩමේ චරිතයක් වෙන්නේ. එයාගේ ගොඩනැගෙන අවසාන ප්‍රතිඵලයේ තියෙන සුන්දරත්වය නිසා. එහෙම නැත්නම් මේක සමහර විට අපි කතා කරන්නේ නැති එකක් වෙන්න පුළුවන්. හරි රයිට්. එහෙනම් කවුද පුතේ යුනිට් වොලියුම් එකක තියෙන යාගේ එනර්ජි එක ස්ටෝර් වෙච්ච නැත්නම් ඒකක පරිමාව ගබඩා වෙච්ච ශක්තිය භාගයයි ප්‍රත්‍යා බලය වැඩි කිරීම වික්‍රියාව. එයාට අදාළ ඒක ගොඩනැගුවොත් පුතේ ඒක අපිට ජූල් ඝන මීටරයට කියලා ගොඩනගා ගන්න පුළුවන්. හරි එයාට අදාළ ඒකක. මේ ටික තමයි පුතේ ඔයගොල්ලන්ගේ පාඩමේ පළවෙනි කලාපයට අපි ඉගෙන ගන්න. අපි ඊට පස්සේ දෙවෙනි කොටස යටතේ මොනවද තියෙන්නේ කියන එක බලමු. හරි ළමයි. පාඩමේ දෙවෙනි කොටසේදී පුතේ අපි මූලිකව බලන්නේ කම්බියේ අපි අර සමීකරණයක් පැත්තෙන් ගොඩනගෙන කාරණා ටිකට වඩා මේ කම්බිය ඇත්තටම පුතේ මේ බලය අපි දිගටම වැඩි කරගෙන ගියොත් මොකද වෙන්නේ කියන එක. කොටමේ ගොත් පුතේ අපි යාන්ත්‍ර විද්‍යාව මුල් කලාපයේදී කම්බියකට අදාළව බලය ගොඩනගෙන සුළු වර්ධනයක් ගැන විතරයි අපි කතා කිරීමක් කරන්නේ. නමුත් මෙතනදී පුතේ අපි මේ කියන කම්බියේ සම්පූර්ණ ජීවන කාලය දක්වාම නැත්නම් එයාට දරන්න පුළුවන් අන්තිම මොහොත දක්වාම සිදුවෙන පුතේ හැසිරීම ටික අපි ගුණාත්මකව මේකෙදි සාකච්ඡා කිරීම කරනවා. හරි. මම ඉතින් මෙතන අරන් තියෙනවා ළමයි විශේෂ මාතෘකාවක් එල්ලා ඇති කම්බියක ආතතිය වැඩි කරන විට විතතිය වෙනස් වෙන ආකාරය. කොහොමද කම්බියේ අපි බලය නැත්නම් ආතති බලය ක්‍රමක්‍රමයෙන් ගොඩනගද්දී වැඩි කරද්දී එයාගේ කොහොමද විතතිය වෙනස් වෙන ආකාරය කියන එක ගැන පොඩ්ඩක් ඉගෙනගෙන ඉමු. හරි. මෙතෙන් පුතේ බලය සහ විතතිය දුර මීටර වලින් එයාගේ වැඩි වෙන දිග අතර ප්‍රස්ථාරයක්. ඉතින් මේ ප්‍රස්ථාර වලට පේනවා පුතේ මම යම්කිසි විශේෂිත වූ ලක්ෂණ කිහිපයක් ලකුණු කරලා තියෙනවා. අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි. මේකේ පළවෙනි කලාපය ගත්තායින් පස්සේ තියෙන පුතේ බලය අපි වැඩේ පටන් ගත්ත බිඳුවේ ඉඳන් පොඩ වැඩි කරගෙන යන වෙලාවක්. දැන් මේ කාලය ගත්තායින් පස්සේ පුතේ ඇත්තම කතාව කම්බින මාර සැප පහසුයි. ඇයි දන්නේ එහෙම කියන්නේ? මෙයාගේ බලය පුතේ යම්කිසි ගුණාකාරයක්ද අපි වර්ධනය කරන්නේ එයාගේ විතතියත් ඒ හා සමාන වූ ගුණාකාරයක් බවට පත් වෙනවා. ඉතින් මේ පුතේ ලස්සන හැසිරීමට අපි කියනවා කම්බියේ තියෙන සමානුපාතික ගතිය කියලා. දෙගුණයක් වෙද්දී දෙගුණයක් වෙනවා, තුන් ගුණයක් වෙද්දී තුන් ගුණයක් වෙනවා ඔන්න කියන ගතියට. ඉතින් මේ කම්බිය පුතේ ඔන්න ඔය ක්වොලිටි එක ඔය කියන ගතිය දාලා යන තැනක් තියෙනවා. ඉතින් ඒ ලක්ෂ්‍ය ඒ සීමාව නැත්තම් එයා ඒ විදිහට ලස්සනට බලය දෙගුණයක් වෙද්දී විතතිය දෙගුණයක් වෙච්ච සීමාව දාලා යන තැනට පුතේ අපි කියනවා එයාගේ කවුද? සමානුපාතික සීමාව කියලා. සමානුපාතික ගතියේ කෙලවර. සමානුපාතික ගතියේ කෙලවර සමානුපාතික සීමාව කියලා අපි එකට කතා කරනවා. කම්බියේ ඊට පස්සේ එන්නේ පුතේ එයා සමානුපාතික සීමාව ඉක්මවන තැන. අපි බල ක්‍රමයෙන් වැඩි කරගෙන යන්නේ. ඉතින් අන්නේ කෙලවර පුතේ අපිට විශේෂයි ඒක වගේ පාඩමේට අදාළවත් මූලික නමක්. ඒක තමයි යාගේ ප්‍රත්‍යස්ත සීමාව. අපේ පාඩම ප්‍රත්‍යස්තතාවයේ වෙද්දී
ඒ ප්‍රත්‍යස්ත කියන ගුණය quality එක එයා දක්වන පුතේ අන්තිම තැන. මතකද ප්‍රත්‍යස්ත කියන quality එක? අපි අද දවසේ කිව්ව පුතේ මුලින්ම මොකක්ද? බලයක් යෙදීම හමුවේ වෙනස් වෙනවා. බලය ඉවත් කිරීම හමුවේ නැවතත් එයා පුතේ හිටපු තැනටමපත් වෙනවා. ඉතින් එහෙම සිදුවෙන අන්තිම තැනට තමයි පුතේ අපි කතා කරන්නේ කවුරු කියලාද? ප්‍රත්‍යස්ත සීමාව. සමේ ප්‍රත්‍යස්ත සීමාව පැනපු තැන පුතේ අපිට තහවුරුවක් කරන්න බෑ මෙයා නැවතත් එයාගේ ස්වභාවික පිහිටීමට එයි කියලා. එතනදී පුතේ වැඩිපුරම හැකියාවක් තියෙනවා අපි මේ කියන B ලක්ෂය ඉක්මවල බලයක් දුන්නොත් එයා නැවතත් ඒ බලය ඉවත් කරපු හමුවේ ගොඩාක් දුරට පුතේ එයාගේ ආරම්භක තැනට එන්නේ නැතුව මග තැනක නවතින්න. ඇයි කම්පිටත් කියලා පුතේ එපා වෙන තැනක් තියෙනවනේ. එතනදී එයා මේ ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවල ගියොත් එයා නැවතත් ස්වභාවික දිගට නොඑන්න හැකියාවක් තියෙනවා. මේ සමානුපාතික සීමාව ඉක්මවන තැන පුතේ තව විශේෂ දෙයක් වෙනවා. ඒක තමයි මේ කම්බියාගේ යම්කිසි ආකාරයකට මේ කියන සමානුපාතික ගතිය දිගටම වර්ධනය කරගෙන යම්කිසි තැනකටපත් වෙන්න ගියා නම් පුතේ මේ කියන කලාපයේදී එයා එතනට වඩා වැඩි විතතියක් අරගෙන. ඔයාට ඒක දැනෙනවද? මේ කියන ලයින් එක ඔස්සේ මෙයා බල ගොඩනගාගෙන විතතිය ගොඩනගාගෙන ගියා නම් එයාගේ විතතිය වර්ධනය කරගන්න මේ උසටනේ. නමුත් පුතේ එයා පමණට වඩා වැඩිපුර පොඩ්ඩක් ඔන්න හැසිරීලා තියෙනවා. ඔය කියන ගුණයත් අපි පොඩ්ඩක් හරි තහවුරු කරගෙන යන්න ඕන. පැහැදිලිද? සමානුපාතික සීමාවේ සිට පුතේ A සිට B ට යද්දී සමානුපාතික සීමාවෙන් දැන් ප්‍රත්‍යස්ත සීමාවට යද්දී එයාගේ විතතිය පමණට වඩා පුතේ වැඩි වීමකුත් මෙතන සිද්ධ වෙනවා. හරි. මේ කියන වෙනස්කම් එක්ක පුතේ මේ කියන වෙනස්කමුත් එක්ක මෙන්න මේ B ගේ ඉඳන් C ට යන කලාපය අපි බලමු. ඒකෙදි වෙන්නේ පුතේ මොකද්ද? මේ කම්බියට තව දුරටත් බල දාද්දී මේ කම්බිය පුතේ අපිට අර කල්තියා පුරෝකථනය කරන්න බැරි වෙන විදියට එයාගේ හැසිරීම වෙනස් කරගන්නවා. මේ බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරද්දී පුතේ සමහරලාට විතතිය පමණ ඉක්මවල වැඩි වෙනවා. සමහරලාට බලය වැඩි කරද්දී විතතිය හිමීට වැඩි වෙනවා. එතකොට ඒ කම්බිය අපිට අර කලින් පුරෝකථනය කරන්න බැරි වෙන ආකාරයේ විචලනයන් කරගන්නවා. ඒ කියන්නේ අපේ ග්‍රහණයෙන් පොඩ පොඩ ඈත් වෙනවා. ඉතින් එහෙම ඈත් වෙලා පුතේ තවදුරටත් බල හදාගද්දී එයා අපි කියන දේ අහන නාහන අන්තිම තැන පුතේ අන්නේ ලක්ෂ්‍ය අපිට විශේෂයි. අපි ඒකට කියනවා අවනති ලක්ෂ්‍යය. අවනති කියන්නේ මොකද්ද? කියන දේ අහනවා කියන එකනේ. ඉතින් ඒක සිදුවන අවසාන සීමාවට අපි කියන පුතේ එයාගේ අවනති ලක්ෂ්‍යය කියලා. පුතේ එහෙම කියන දෙයක් අහන තැනකට එහයින් වැඩ සිද්ධ වුණොත් මොකද? එයා ගැන කිසිම වගකීමක් ගන්න බෑ. එයා සම්පූර්ණයෙන් විනාශ වෙලා යන බොහොම ආසන්නයි. ඉතින් ඒක දැනෙනවා පුතේ. මේ බල වැඩි කරන ඊටමත් පොඩි වෙනසකට මෙන්න මේ C ගින් D ට යද්දී ඔයාලට දැනෙනවද බලවල වෙනස් වුනේ මෙච්චරයි. ඊටමත් කුඩා වෙනසකට මෙයාගේ විතතිය පුතේ පමණ ඉක්මවල ඊටමත් විශාල විතතියක් බවට පත් වෙනවා. කොටිම කිව්වොත් කම්පියට පුතේ ජීවිතෙන් සමුදෙන්න දැන් එයා බොහොම ආසන්නයි. පොඩි බලයේ වෙනසකට එයා විතතිය පුතේ ලොකු වෙනසක් නිර්මාණය කරගෙන. ඉතින් මේකෙන් පස්සේ කැපිටල් D කියලා වගේ ලක්ෂයකදී කම්බිය එයාගේ පුතේ ජීවිතේට සමුදෙනවා. කවුද? බෙහෙදක ලක්ෂය. එතනින් එහාට කම්බිය පවතින්නේ නැහැ. කම්බිය එතනදී බිඳිලා ගිහිල්ලා. ඉතින් මේ බෙහෙදක ලක්ෂයට අදාළවත් පුතේ බලයක් තියෙනවා. ඊට පස්සේ සමානුපාතික ලක්ෂයට අදාළවත් බලයක් තියෙනවා. ප්‍රත්‍යස්ත සීමාවට අදාළවත් බලයක් තියෙනවා. ඉතින් ගානක් තුල පුතේ අපේ සමහරලාට මේ කියන දේවල් තහවුරු කරන්න පුළුවන්. හරි? බෙහෙදක ලක්ෂයට අදාළ බලය, බෙහෙදක ඊට පස්සේ සමානුපාතික ලක්ෂයට අදාළ බලය, ප්‍රත්‍යස්ත සීමාවට අදාළ බලය කියලා වාට ඒ විදිහට බල කිහිපයක් ඕනනම් දෙන්නත් පුළුවන්. හැකියාව තියෙනවා. අපි ඊට පස්සේ පුතේ විශේෂ වැඩක් කරනවා. මෙන්න මේ ප්‍රස්ථාරේ අපි පොඩි සෙල්ලමක් දානවා. ගස් මාරු කේසයක් කරනවා මෙතනදී. ඒක තමයි අපි මේ x අක්ෂය පුතේ නියතයකින් බෙදමු. බය වෙන්න එපා බෙදුවේ කාගෙන්ද? නියතයකින්. හැඩේ ලොකු වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ. යම් කිසි විචලනයක් තියෙන රාශි සමූහයක් අපි නියතයකින් බෙදුවයි කියලා එයාගේ විචලනයට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. පුතේ බෙදන නියතය අපි වර්ගඵලය කරමුද? ප්‍රශ්න නැහැ නේ පුතේ. මොකද වර්ගඵලය මේ කියන સિદ્ધාන්තය තුළදී අපි නියතව තියාගන්නවා කිව්වා. ඊළඟට මෙන්න මේ කියන ඊවත් විතතිය ලෙස අපි ගොඩනගපු කෙනාවත් අපි විශේෂ නියතයකින් බෙදමුද? මෙයා වර්ගඵලයෙන් බෙදුවයින් පස්සේ ඔයා දන්නා පුතේ මෙයා මම බෙදන්න සූදානම්ම නියතය කවුද කියලා. එයා ඇවිල්ලා කැපිටල් L. මොකද මෙතන F බෙදීම A හරහා අපිට තහවුරු කරන්න පුළුවන් ප්‍රත්‍යය බලය කියන සිද්ධිය. E බෙදීම L හරහා අපිට තහවුරු කරන්න පුළුවන් පුතේ වික්‍රියාව කියන සිද්ධිය. ඉතින් මෙයාව වර්ගඵලයෙන් බෙදුවට මෙයාව පුතේ දිගෙන් නැත්නම් ආරම්භක ස්වභාවය දිගෙන් බෙදලා වික්‍රියාව කියලා ගත්තට මේ ප්‍රස්ථාරයේ හැඩ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පුතේ මේ ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වෙන විශේෂ දෙයක් මම දැන් කරනවා. ඒක තමයි අපි මේ ප්‍රස්ථාරයේ අක්ෂ දෙක මාරු කරමු. ඒකේ තේරුම x හා y මෙහෙම හිටියනම් පුතේ හරි
x කියන අක්ෂය මේ පැත්තට y කියන අක්ෂය මේ පැත්තට ගොඩ නැගිලා තිබ්බේ. මම දැන් මේකේ අක්ෂ දෙක මාරු කරනවා. කොටිම කිව්වොත් y x කියලා තිබ්බ කෙනාව y පැත්තට ගෙනියනවා. y කියලා තිබ්බ කෙනාව x පැත්තට ගෙනියනවා. මෙහෙම තිබු ප්‍රස්ථාරය පුතේ මම මෙහෙම තැනකටපත් කරනවා. ඒතර දැනෙන්න ඕනේ මේ ප්‍රස්ථාරය අපි ලොකුවට චේන්ජ් එකක් කරා. හරි x y අක්ෂ මාරු කරා. එතකොට පුතේ මෙතන ව්‍යාප්තිය කිය පහලින් ගොඩ නැගිලා උඩට ගිය ව්‍යාප්තිය දැන් මේ ප්‍රස්ථාරයේ අක්ෂ ෆ්ලිප් කරා පුතේ මාරු කරපු වෙලාවේ මේක දැන් උඩින් පහළට බවට පත් වෙනවා. හරි? මේක යටින් උඩට ගොඩ නැගිච්ච ප්‍රස්ථාරයේ උඩින් නිකන් මෙන්න මේ ආකාරයේ ගෙවීමක් බවට පත් වෙනවා. කොටිම කිව්වොත් මේකේ වැඩි වේගින කියා වගේ අනුක්‍රමණයක් දැනෙච්ච ප්‍රස්ථාරය පුතේ දැන් අඩු වේගින යන මට්ටමකට පත් වෙනවා. මොකද මම මෙයාගේ මෙන්න මේ අක්ෂ දෙකේ චේන්ජ් එකක් වෙනසක් සිද්ධ කරපු නිසා. ඒ හැර මේක වර්ගඵලයෙන් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මෙයාව පුතේ ස්වභාවික දෙකෙන් බෙදුවයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. හරි වෙනසක් උනේ මේකේ අක්ෂ දෙක මාරු කරපු නිසා. ඉතින් මෙයාව වර්ගඵලයෙන් බෙදලා ගොඩ නැගෙන ප්‍රත්‍යය බලය පුතේ නැවතත් අපි y අක්ෂයට ගත්තා. අරයව ස්වභාවික දෙකෙන් බෙදලා ගොඩ නැගෙන පුතේ වික්‍රියාව මම මගේ x අක්ෂයට ගත්තා. ඔයාලට දැනෙනවද? මේ ලක්ෂය a මෙතන තියෙනවා. ඊට පස්සේ අනුක්‍රමණය වැඩි වුණා. මෙතන අනුක්‍රමණය අඩු වෙනවා b. ඊට පස්සේ මෙයා දංගර දදා ගියා පුතේ. අපිට එයාගේ පුරෝකථනය කරන්න හැකියාවක් ලැබුණේ නැහැ කොහොමද විචලනය කියලා. ඒකට දාලා සීමාව c වෙලාව නැති ලක්ෂය අවසානයේ d කියලා බෙහෙදක ලක්ෂයේදී මෙයා සම්පූර්ණයෙන් කැඩීමකට ලක් වෙනවා. ඉතින් මේ ප්‍රස්ථාරය ඔයගොල්ලන්ගේ විශේෂ ප්‍රස්ථාරයක්. අපි මේකට කියන්නේ ප්‍රත්‍යාබල වික්‍රියා සටහන කියලා. මෙන්න වාගේ ප්‍රත්‍යාබල වික්‍රියා සටහන. හරි ස්ට්‍රෙස් ස්ට්‍රේන් කර්ව් එක පුතේ. ප්‍රත්‍යාබල වික්‍රියා සටහන. මේ කියන කාරණා ටික බේරගත්තායින් පස්සේ ළමයි අපි ඊට පස්සේ යනවා ඔයගොල්ලන්ගේ මේ ප්‍රස්ථාරය පුතේ තව විශේෂ සිද්ධියක් පොඩ්ඩක් හයිලයිට් කරන්න. ඒක තමයි මෙයාගේ බල එකතු කරන මොහොතේ බල ඉවත් කරන මොහොතේ අපිට දකින්න පුළුවන් විශේෂ වෙනසක් පුතේ. මේ කම්බිය නිකන් ඉන්නේ නැහැ. හරි? මෙයාට අපි යම්කිසි බලපෑමක් දාද්දී එයා අභ්‍යන්තරින් පුතේ දෙයක් කරගන්නවා. එයාගේ අණු එයා ඈත් කරගන්නවා, නැවතත් ලං කරගන්නවා හිතලා බලන්න. නේ? ඉතින් මෙන්න මාතෘකාව ගත්ත බාහිරයක් හෙදීමේදී නැත්නම් ලෝඩ් කරද්දී බාහිරයන් ඊට පස්සේ ඉවත් කිරීමේදී නැත්නම් අන්ලෝඩ් කරද්දී බල සහ විතති ප්‍රස්ථාරය. හරි? එතකොට මෙයාගේ බලය පුතේ විතතියත් එක්ක වෙනස් වෙන ආකාරය මම මෙතන කතා කරලා තියෙනවා. ඔයාලට පේනවා මේ උඩින් යන රේඛාව. මම මේ ඉතලක් දාලා තියෙන ඉදිරියට. අන්නේ රේඛාව ඇවිල්ලා පුතේ මෙයාගේ බල වැඩි කරගනිද්දී විතතිය කොහොමද වෙනස් වුනේ කියන එක. ඊපස්සේ මේ යටින් එන රේඛාව ඇවිල්ලා අන්ලෝඩින් එකේදී නැත්නම් බල ඉවත් කරගනිද්දී විතතිය කොහොමද වෙනස් වුනේ කියන එක. පුතේ ගිහිල්ලා තියෙන පාරවල් දෙකක. මේක බල විතති ප්‍රස්ථාරයක් වෙද්දී වර්ගඵලයේ අයිතිය තියෙන කාර්යයට. නිව්ටන් වැඩි කිරීම මීටර කියන එකනේ පුතේ. නේ වර්ගඵලය කියන්නේ y අක්ෂය වැඩි කිරීම x අක්ෂය. ඒතර නිව්ටන් වැඩි කිරීම මීටර කියන එක. ඉතින් මෙයාගේ වර්ගඵලය අයිතිය තියෙන පුතේ කාර්ය ශක්තිය ජූල් කියන එකට. ඉතින් මේකේ පළවෙනි ප්‍රස්ථාරයෙන් කව වෙන ලොකු ඒරියා එකක් තියෙන පුතේ මේ උඩින් යන ප්‍රස්ථාරයෙන් කව වෙන ඒරියා එක. ඒකේල අපි බල යොදද්දී යාගේ තුල පුතේ ගබඩා වෙච්ච ශක්තිය. ඊට පස්සේ මේ ආපස්සට පල්ලෙහාට එද්දි පුතේ පහලින් යන ප්‍රස්ථාරයෙන් කව වෙන ඒරියා එකක් තියෙන. මම ඒක පාට කළා නෑ උඩින් යන ප්‍රස්ථාරයෙන් කව වෙන ඒරියා එකත් මම පාට කරලා නෑ. පහළට එන ප්‍රස්ථාරයෙන් පුතේ කව වෙන ඒරියා එකත් මම පාට කරලා නෑ. ඉතින් මෙන්න මේ වර්ගඵලයන් දෙක ගත්තයින් පස්සේ බල ලෝඩ් කරද්දි පුතේ එයාගේ ගබඩා වෙන ශක්තිය නැවතත් බල අන්ලෝඩ් වෙද්දී ඉවත් වෙද්දී එයාගේ නිදහස් වෙන ශක්තිය. ඔයාලට දැනෙනවද ඔය දෙකේ තියෙන පුතේ අඩුපාඩුවක් වෙනසක්? හරි? මම අතරමඟ පාට කරලා තියෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා ලෝඩින් එකේදී අන්ලෝඩින් එකේදී පුතේ මෙයාගේ සිදුවෙන කාර්ය වෙනස. ඒකට අයිතියක් තියෙනවා. කාටද? අර තින් ලියලා x වටයකදී x සයිකල් එකක්. සයිකල් එකක් කියපුතේ ලෝඩින් and අන්ලෝඩින් කියන එක. එක් වක්‍රයකදී එක් සයිකල් එකකදී තාප ලෙස සිදුවෙච්ච උත්සර්ජනය තමයි පුතේ අපි දකින්නේ. ඒ නිසා ඔයාගේ පේපර් එකේ මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ විදිහට වක්‍ර දෙකක් දුන්නොත් ඇහුවොත් පුතේ මේ අදාළ වෙනසට හේතුව එයාගේ ගොඩනැගිලා තියෙන තාප ශක්ති උත්සර්ජනය. හරි මොකද මේ කම්බිය රත් වීමක් සිද්ධ වෙනවා. පැහැදිලිව ශක්ති හානියක් වෙන්න පුළුවන්. ඔයාලගේ පුතේ ප්‍රත්‍යස්ථා පාඩමේ අපි දැන් ඇවිල්ලා තියෙනවා අන්තිම කෑල්ල ගැන කතා කරන්න. මේක තමයි පුතේ පාඩමේ තියෙන ලස්සනම කෑල්ල. හරි සාමාන්‍යයෙන් එම් පාඩමක හෝ යම් කිසි දෙයක අවසානයේ කතා කරන දේ අනිවාර්යෙන් යෙදවීමක් බවට පත් වෙනවා. මේ කියන පුතේ අන්තිම කලාපය අපිට බේරගන්න ප්‍රත්‍යස්ථා පාඩමටයි තාපේ පාඩමටයි කියන දෙන්නට පොඩ්ඩක් එකතු වෙන්න ඕන. මේකේ අපි බල ගොඩ නැගීමට තාපේනුත් විශේෂ උදව්වක් ගන්නවා. හරි. ආගන් පුතේ මාතෘකාව පොඩ්ඩක් අපි කියවලිමු. දෙකෙලවර සම්බන්ධිත දණ්ඩක තන්තුවක උෂ්ණත්වයේ වෙනසක් හමුවේ ඇතිවන ආතතිය හා සම්පීඩනය. පුතේ මේ දෙකෙලවර සවි කරලා තියෙන දණ්ඩක් නැත්නම් තන්තුවක් කියලා හිතන්න. මම යාගේ උෂ්ණත්වයේ වෙනසක් සිද්ධ කරොත් පුතේ මේ කියන කම්බියේ
යම් කිසි ආකාරයක ආතති හෝ දණ්ඩක් වගේ නම් සම්පීර්ණ පවා මෙයාගේ නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. හිතන් පුතේ මේ කියන දණ්ඩක් අපි දණ්ඩක් කියලාම ගමුකෝ කෙලින්ම. ආරම්භයේ ආතතියකට ලක් වෙලත් නැහැ, සම්පීර්ණයකට ලක් වෙලත් නැහැ. එයාගේ ස්වභාවික දිගේදී අපි දැඩිව හැබැයි හයි කරලා තියෙනවා. හෙලවෙන්න බෑ. පාදර වැටෙන්නෙත් නැහැ පුතේ. ඇදීමක්, තැලීමක් සිද්ධ වෙලත් නැහැ. එයා දැඩිව සවි වෙලා තියෙනවා. හරි. මම මෙයාගේ පුතේ උෂ්ණත්වය අඩු කරනවා. හරි, උෂ්ණත්වය අඩු කිරීමක් කරනවා. නිකමට උපකල්පනය කරන්න මම දැන් මේ මොහොතේම කෝ සවි වෙලා තියෙනවායි කියලා පොඩි උපකල්පනයක් කරන්න පුතේ. එක පැත්තකින් මේක ඇත්තටම හයි වෙලා නැහැ කියලා. හරි, විනාඩි කිහිපයකට එක විනාඩියකට උපකල්පනය කරා. සත්‍යල සවි වෙලා විනාඩියකට අපි උපකල්පනය කරා මේ කෙලෙන් එයා සවි වෙලා නැහැ කියලා. එතකොට දැනෙනවද උෂ්ණත්ව අඩු කිරීම හමුවේ එයාගේ දිගෙහි අඩුවීමක් සිද්ධ කරගන්න ඕන. එහෙමනේ. උෂ්ණත්ව අඩු කිරීම හමුවේ එයාගේ දිගෙහි අඩුවීමක් සිද්ධ කරගන්න ඕන. ඉතින් මම අරන් තියෙන පුතේ මෙතන අන්න එහෙම සිදු කරගන්න දිගෙහි අඩුවීම ඩෙල්ටෙල් කියලා. එයාගේ ස්වභාවික දිග L0 නම් එයාගේ අඩු කරගත්ත දිග ඩෙල්ටෙල් නම් අපිට පුතේ තාපේ පාඩමෙන් මෙන්න මෙයාගේ උදව්වක් කරගෙන මේ ඩෙල්ටෙල් සඳහා සම්බන්ධයක් අතර ගන්න පුළුවන්. ඉතින් මේ ලියලා තියෙන්නේ එයා උෂ්ණත්වය වැඩි කිරීමකදී පුතේ අපි ප්‍රසාරණයේදී රේඛීය ප්‍රසාරතා සංගුණක ඇසුරෙන් සම්බන්ධතා ගන්නවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ උෂ්ණත්වය අඩු කිරීමකදී අපිට මේ දේවල්ම ගන්න පුළුවන්. මොකද උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් පාතනය කරපු නිසා එයාගේ දිග ඩෙල්ටෙල් ප්‍රමාණයකින් ඩ්‍රොප් වුණා කියන එක. හරි. ඉතින් මේකෙදි පුතේ ඩෙල්ටෙල් සමානයි L0 ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සම්බන්ධය තාපයේ පාඩමේදී ප්‍රසාරණ කලාපයේදී තහවුරු කරගත් සූත්‍රයක්. ඔන්න ඒ සමීකරණය මම මෙතන ගොඩනගලා තියෙනවා. ඇල්ෆා මතක් වෙන්නත් එක ලිව්වා රේඛීය ප්‍රසාරණතා සංගුණකය. මේකේ පුතේ දැන් මම පොඩි විනාඩියකට උපකල්පනයක් නේ කරන්න කිව්වේ වාට. මෙයා සත්‍යලෙ සවි වෙලා නැහැ කියලා. එහෙම වුණොත් නේ මෙයාට මේ දිග අඩු කරගන්න පුළුවන්. නමුත් පුතේ ඇත්තම කතාව මෙයා එහෙම නිදහස් වෙච්ච අග්‍රයක් නෙමෙයිනේ. එයා ඇත්තටම සවි කරපු අග්‍රයක්. ඒක නිසා එයාගේ මේ දවසක හිතේ තිබ්බ මෙන්න මේ දිග අඩු කිරීම එයාට සිද්ධ කරගන්න වෙන්නේ නැහැ පුතේ. උෂ්ණත්ව පහත් කිරීම හමුවේ. උෂ්ණත්ව පාතනය හමුවේ. මේ උෂ්ණත්ව පාතනය වෙද්දී මේ කෙලවර සවි වෙලා නැත්නම් පුතේ එයා අඩු කරගන්න ප්ලෑන් කරපු දිගක් නේ. නමුත් උෂ්ණත්ව අඩු කරද්දී ඒ කෙලවර සත්තකින්ම සවි වෙලා තියෙන නිසා මේ අඩු කරගන්න ඕන දිග එයාට අඩු කරගන්න බෑ. තව පැත්තකින් කිව්වොත් පුතේ එයා මේ අඩු කරගන්න ඕන දිග මෙතන දෙකලවර සම්බන්ධ වෙලා තියෙනවායි කියන්නේ අන්න ඒ හා සමාන ප්‍රමාණයකින් දැන් වැඩි කරගෙන ඉන්නවා වගේ. ඔයාලට පේනවා මෙන්න මේ හිස්තැනට ගැලපෙන කලාපයක් පුතේ මම මෙතන රතු පාටින් කලර් කළාදී. ඒකේ තේරුම මෙන්න මේ අඩු වෙන්න ඕන දිග දැන් එයා සත්තකින්ම ඇදගෙන ඉන්නවා වගේ ගතියක් තියෙයි. ඔන්න ඇදීමට අදාළ පුතේ කම්බිය දැන් මොකක් ගොඩ නැගෙනවද? ආතති බල ගොඩ නැගෙනවා. ඒ නිසා දෙකලවර සවි කරපු දණ්ඩක් කම්බියක් වගේ එකක පුතේ අපි උෂ්ණත්වය පාත් කරොත් අඩු කරොත් එයා ඒකේ හකුලවා ගැනීමක් කරන්න ඕන. එයාගේ හිතේ තියෙන ආසාව, හිතේ තියෙන බලාපොරොත්තුව. නමුත් ඒක සත්තකින් මෙයාට කරගන්න බෑ දෙකලවර හයි කළ සවි කළ තිබීම හරහා. ඒ නිසා වෙන්නේ අඩු කරගන්න ඕන ප්‍රමාණයක් එයා නැවත වැඩි කරගත්තා වගේ කියන ගතිය දැනෙනවා. එතකොට එයා පුතේ යන්න ආතතියකට යටත් වෙනවා. ඉතින් අපේ මේ පාඩමේ පුතේ බල ගොඩනැගීම් හොයන්න අපි භාවිතා කරන එකම සූත්‍රය කවුද? YAE = FL. වෙන කවුරු ළඟට යන්නද පුතේ? එයා ළඟට යනවා මිසන්නේ. එහෙනම් YAE = FL ළඟට ගිහලා අපි කාරණා ආදේශ කරලා තියෙනවා. බලාගන්න. මම මේක F තනි කරලා තියෙනවා. F තනි කරලා දෙන්නේ YAE වෙදිමේල්. පුතේ මම කට්ටිය ආදේශ කරනවා. නැවතත් විශේෂ දෙයක් කියන්නම්. මෙතන මම කිව්වා මේක තමයි යාගේ දිග ලෙස ලැබෙන්න ඕන කෙනා. ඒක ඩෙල්ටෙල් ප්‍රමාණයක් එතකොට වැඩි වුණා ලෙස සලකන්න. මෙයා තමයි දිග ලෙස ලැබෙන්න ඕන කෙනා. ඒක ඩෙල්ටෙල් ප්‍රමාණයක් වැඩි වුණා ලෙස සලකන්න පුතේ. එතකොට මෙයාගේ ස්වභාවික දිග ලෙස අපි ගන්න ඕන කාවද පුතේ? L ඍණ ඩෙල්ටෙල් කියන කෙනාව. ස්වභාවික දිග ලෙස ගන්න ඕන. ඉතින් L ඍණ ඩෙල්ටෙල් කියන කෙනාව ඩෙල්ටෙල් ප්‍රමාණයක් වැඩි වුණා කියන ගතිය තමයි අපි මෙතන භාවිතයට ගන්න. ඒක නිසා පුතේ මම මෙතන මෙන්න මේ විතතියට දාගන්නවා ඩෙල්ටෙල් කියන එක. YAමමයි E වෙනට මම මෙතන ගේනවා කාවද? ඩෙල්ටෙල් කියන කෙනාව. ඊපස්සේ බලය තනි කරපු නිසා ස්වභාවික දිග L කියන කෙනා යටට යන්න එපා. ඉතින් අන්නේ ස්වභාවික දිග ලෙස අපි ගන්නේ කාවද? L0 ඍණ ඩෙල්ටෙල් කියන කෙනාව. මොකද මේකයි කම්බිය අඩු වෙලා තියෙන වෙලාවෙදී තියෙන්න ඕන දිග අන්නේ දිග මෙච්චරක් වැඩි වුණා කියන ගතියක් හමුවේ තමයි පුතේ ආතතිය ගොඩනැගෙන්නේ. ඒත් ඇත්තම කතාව පුතේ මේකේ බල නිර්මාණය කිරීමට අදාළව අපිට අවශ්‍ය රූප දෙක මෙන්න මේ රූප දෙක. මෙතන තියෙන්න ඕන දණ්ඩ මෙච්චරකට ඇදීම නිසා බලයක් ඇති වුණා කියන එක තමයි අපි මෙතනදී ගන්නෙ.
ඒකයි පුතේ මෙයාගේ ස්වභාව විදිහේ L වලට අපි පහළට ගෙනල්ලා ඒ ස්වභාව විදිහේ ලෙස ආව තියන්නේද? L නෝට් ඍණ ඩෙල්ටා L වත් මෙතන තියන්න. ආදේශ කරලා තියෙනවා. මොකද පුතේ ඩෙල්ටා L දැන් අපි සන්නද්ධ කරගත්තා. එයාව අපි දන්නවා. මෙතන ඩෙල්ටා L සඳහා පුතේ අපිට ආදේශ කරගන්න කෙනෙක් අපි දැන් හදාගත්තා. ඒක අපි දන්නවා. ඒක නිසා ඩෙල්ටා L මම දාලා තියෙනවා කවද? L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා කියන කෙනාව. මෙන්න පුතේ L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා කවුරු වෙනවද? ඩෙල්ටා L වෙනවට. පහලත් L නෝට් එහෙම තියාගෙන ඩෙල්ටා L වලට මම ආදේශ කරලා තියෙනවා පුතේ L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා. ඊට පස්සේ මේ සූත්‍ර දෙකෙන් ඔයාලට දැනෙනවද පුතේ අපිට L නෝට් මේ සමීකරණයෙන් ඔයාලට දැනෙනවද අපිට L නෝට් උඩිනුයි යටිනුයි අයින් කරලා දාන්න පුළුවන්. එහෙම අයින් කරලා දැම්මම ඉතුරු වෙලා තියෙන්නේ YA alpha delta theta YA alpha delta theta බෙදන්න ඕන 1. මෙතන L නෝට් කැපිලා ගියාම කවුරුත් නැහැනේ මේ යා එකක් ඉතුරුයි. 1 ඍණ alpha delta theta කියන එක තමයි පුතේ ලැබෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තැනකට මේක ලඝු වෙනවා. හොඳට බලන්න පුතේ මේ කියන භාගයේ පහළ ඉන්න කෙනා හරය දිහා මොකෝ කිය alpha. වට අතීතයක් තියෙනවා පුතේ alphaත් එක්ක රේඛීය ප්‍රසාත සංගුණකය සෑහෙන අඩු වටිනාකම්. ඉතින් එකෙන් අන්නේම 10 බල ඍණ 5ක් ඍණ 6ක් වගේ අගයක් අඩු වෙද්දී අර ඩෙල්ටා තීටාට පුතේ වැඩි වෙලා මහ ලොකු විප්ලවයක් කරන්න බෑ මෙතන නේ ඇල්ෆාත් එක්ක වැඩි වෙලා. නිසා ඇල්ෆාගේ තියෙන පුතේ අර පෞකාර ගතියට එයා සෑහෙන 10 බල වලින් අඩු අගයක් නිසා එකෙන් මේ අගේ අඩු වුණත් මේ උත්තරේ තාමත් ආසන්නයි කාටද පුතේ? 1ට. ඉතින් ඒකත් එක්ක අපිට මේ පහළ කෙනා බොහොම ආසන්නයි 1 කියන පදනම පිට උඩ කෙනාව විතරක් ඇයි එකෙන් බෙදුවට තේරුමක් නැහැ නේ පුතේ. අපිට තන්ත්‍රයේ ආතති ලෙස බාර ගන්න පුළුවන්. එවනම් මෙන්න පුතේ ඔයාගේ සම්මත සූත්‍රයක් ලෙස අපි ප්‍රත්‍යස්ථ පාඩමේ YA සමාන FL කින් පටන්ගෙන හදාගන්න සමීකරණයක් T සමානයි YA alpha delta theta. මේ සූත්‍රයේ හරිය ගතිය දකින්න. T කියන්නේ පුතේ උෂ්ණත්ව අඩු කිරීමක් හැමුවේ ගොඩනගෙන ආතතිය. එහෙම නැත්නම් උෂ්ණත්ව වැඩි කිරීමක් වුණා නම් දණ්ඩකයක සම්පීඩනයක්. ඒතකොට ඒක ප්‍රෙෂර් එකක්. ඔයාට P සමානයි YA alpha delta theta කියලා ඔයාට ඒක හදාගන්න පුළුවන්. එතකොට පුතේ අවස්ථා හැම එකේම T වුණත් P වුණත් ආතතිය T වුණත් කම්ප්‍රෙෂන් එක P වුණත් YA alpha වෙනස් වෙන්නේ නැහැ. යම් මාපාංකයේ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය alpha කියන රේඛීය ප්‍රසාදා සංගුණකය ආතතියක් ගොඩනගෙන අවස්ථාවක් නම් පුතේ උෂ්ණත්ව ආතතියක් ගොඩනගෙන අවස්ථාවක් නම් පුතේ උෂ්ණත්ව පාතනයට අදාළව උෂ්ණත්වය සිදුවෙච්ච අඩුවීම මෙතනට ආදේශ කරනවා. ප්‍රෙෂර් එකක් ගොඩනගෙන අවස්ථාවක් නම් නැත්නම් සම්පීඩනයක් ගොඩනගෙන අවස්ථාවක් නම් පුතේ උෂ්ණත්ව වර්ධනයට අදාළව ආයතනයට ඩෙල්ටා තීටා ආදේශ කරනවා. ඉතින් ওই විදිහට තමයි පුතේ අපි මෙයාගේ අවසාන සමීකරණය ওই විදිහට හදාගන්නේ. මේ වීඩියෝ එක හරහා වාට තහවුරු කරා පුතේ පාඩමේ විශේෂ කාරණා කිහිපයක්. ලාවර සාරාංශයක් කතා කරන්නම්. අපි මුලින්ම ප්‍රත්‍යස්ථ වස්තුවක් කියන්නේ කවුද කියලා බැලුවා. ඊට පස්සේ දණ්ඩක නැත්නම් පුතේ තන්තුවකට අදාළ බල ගොඩ නැගෙද්දී එයාට අදාළව මූලික ප්‍රත්‍යාබල වික්‍රියාව කියලා දෙන්නේ කර දැක්වුවා. හරි. ඊට පස්සේ හුක් නියමයේ හරහා පුතේ YA සමාන FL සමීකරණය ගොඩ නැගුවා. ඒකෙන් පස්සේ අපි කාර්යශක්තිය ගැන කතා කරා. භාගයයි FE කියන සම්බන්ධතාවය. ඒකිනුත් පස්සේ පුතේ අපි මෙන්න මේ තියෙන බල සහ විතති ප්‍රස්ථාරය ඊට පස්සේ ප්‍රත්‍යාබලය සහ වික්‍රියා ප්‍රස්ථාරය එයාට අදාළ සීමා ටිකත් ඒවලදී පුතේ වෙන කාරණා ටිකත් අපි ගොඩ නැගුවා. අවසානයේ අපි මෙන්න මේ කියන විශේෂ කාරණා දෙක කතා කරා. මොකද්ද? ලෝඩින් එකේදීත් අන්ලෝඩින් එකේදීත් සිදුවන කාර්ය වෙනස තාප ශක්ති උත්සර්ජනය කියලා පුතේ එයාට අපි ලේබල් එකක් ගැහුවා. අන්තිමටම අපි මේ පාඩමේ ප්‍රධාන සූත්‍රය පුතේ යෙදවීමක් කතා කරා. උෂ්ණත්වයේ පාඩමේ නැත්නම් තාපයේ පාඩමේ රේඛීය ප්‍රසාත සංගුණකයත් එක්ක උදව් කරගෙන. මම විශ්වාස කරනවා පුතේ මේ ප්‍රත්‍යස්ථ පාඩමේ ඔයාලට ගණන් ටික හදාගෙන අපේ පන්ති තුල ලයිව් වැඩ ටික කරගන්න මේ කියන කාරණා ටික ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා. ඉතින් අපේ පාඩම් වලට එක්ක නැවතත් පන්තිට සම්බන්ධ වෙන්න කැමති ළමෙක් ඉන්නවා නම් පේන පල්ලෙහා ෆෝන් නම්බර් එකට WhatsApp message එකක් දාලා පුතේ අපේ live classes එක එකතු වෙන්න. දිවයින පුරා ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් ඒ online class එක සම්බන්ධ වීම කරන්න. හරි. එහෙනම් ඔයගොල්ලෝ පුතේ මේ පාඩමට අදාළව විභාගෙදී මේකත් එක්ක ගැටලු ගොඩ නැගුවොත් ඒකට අදාළව අවශ්‍ය තහවුරු කිරිල්ල නිවැරදිව කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් පුතේ.